ගිණුම් කරන සංකල්ප. accounting concepts. මේකත් මේ MCQ පේපර් එකේ නිතර ප්‍රශ්න අහන කොටසක්. MCQ මේක සෙකන්ඩ් පේපර් එකට අහන්නේ නැහැ. බලන්න. බලන්න. ගිණුම් කරන සංකල්ප. සංකල්පයක් කියලා කියන්නේ මොකක්ද? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ MCQ ප්‍රශ්න දෙකක් හෝ තුනක් අනිවාර්යෙන්. සංකල්පයක් කියන්නේ ගිණුම් තියෙනකොට අපි අනුගමනය කරන යම් යම් ගිණුම් කරන හුරු පුරුදු. සංකල්ප කියන එකට මට තනි වචනයක් කියන්න පුළුවන් ගිණුම් කරන හුරු පුරුදු. ගිණුම් තැබීම සඳහා අපි භාවිත කරන විවිධ හුරු පුරුදු. practices. සංකල්ප කියන ඒවා අනුගමනය කරන්න නීතිමය අවශ්‍යතාවයක් නැහැ. මේවා නීති නෙවෙයි. නීති කියන්නේ මොනවද? ප්‍රමිතනේ. නීති කියන්නේ ප්‍රමිත. ඒවනේ අපි කතා කරන්නේ LKAS කියලා. ඒත් එක SLFRS කියලා. ඒව තමයි නීති කියන්නේ. ඒවා නීති. සංකල්ප කියන්නේ නීති නෙමෙයි, ඒවා හුරු පුරුදු. නීති නොවන භාවිතයන් හුරු පුරුදු වේ. හැබැයි ඉතින් සමහර සංකල්ප ප්‍රමිත තුලත් කියවෙන වෙලාවල් තියෙනවා. නැත්නම් සංකල්ප ගැන ප්‍රමිත ඇතුළේ යම් යම් අදහස් තියෙනවා. ඒ කියන්නේ ප්‍රමිත පවා පදනම් වෙන්නේ යම් සංකල්ප මත. මොකද හුරු පුරුද්දක් තියෙනවා නම් ප්‍රමිත හදනකොට හුරු පුරුදු වලින් ඈත් වෙලා ප්‍රමිත හදන්න බෑනේ. නීති හදන්න බෑනේ. සරල උදාහරණයක් විදිහට ප්‍රායෝගික ලෝකයේ දැන් මෙහෙම හිතන්නකෝ. මේක මේ ලෝ වල එහෙම කතා කරන පොයින්ට් එක. වතුරේ ගිලෙන මිනිස්සෙක්ව ඔයාට පේනවා. ඔයා බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සයාව ගිහිල්ලා ඔයා බේරගන්න කියලා නීතියක් තියෙනවා. දියේ ගිලන මිනිස්සෙක්ව බේරා ගන්න ඕනේ කියලා කොහෙවත් නීතියක් තියෙනවද? ඔයා බේරගත්තේ නැහැ මේ මිනිස්සයා. ඔයාට විරුද්ධව නඩු දානවද? දියේ ගිලන මිනිස්සෙක්ව ඔයා බේරගත්තේ නැහැ. ඔයාට විරුද්ධව නඩු දානවද? නඩු දාන්නේ නැහැ නේ. එහෙම කරන්න බෑනේ. ඒ වුණාට ඔයාගේ සිත තුල තියෙනව නේද? මම මේ මිනිස්සයා බේර ගන්න ඕනේ. වතුරට පැනලා බේර ගන්න බැරි නම් මම ලී කැල්ලක් හරි දාලා අල්ලන් ඉන්නෝනේ මේ මිනිස්සයා මේක එල්ලෙනකම්. නැත්නම් ටයර් එකක් හරි මම විසි කරන්න ඕනේ. ඒක නිකන් අර සදාචාරය මත පදනම් වෙච්ච දෙයක් නේ. නේ. එහෙම නීතියක් නැති වුණාට අපේ ඇඟේ තියෙන මේ මිනිස්සයා බේර ගන්න ඕනේ. ඔයා පාරේ යනකොට මෝටර් බයික් එකක් ඔයාගේ ඉස්සරහා පෙරලෙනවා. ඔයා මෙහෙම කරලා බලලි වෙලා මොන මල කරදරයක්ද මට යන්න පරක් වුණා කියලා යනවද? නැත්නම් අඩු ගානේ ස්ලෝ කරලා බලනවද? මනුස්සර මොකද වුනේ? නැගිට ගන්න පුළුවන්ද? අපි එහෙම බලනව නේද? එහෙම ඔයා නොබලුවා කියලා ඔයාට විරුද්ධව නඩු දාන්න බෑනේ. ඒ වුණාට ඒක ඔයාට පුරුදු. ඒක මිනිස්සුયો සතු පුරුද්දක් නේ. ඒ සංකල්ප කියන්නේ ඔය වගේ. මේක නිකන් අර උදේට නැගිටලා දත් මදිනවා වගේ. දත් මදින්න ඕනේ කියලා නීතියක් නැහැනේ. ඒ වුණාට ඔයාලා උදේට නැගිටලා දත් මදිනවා. ඒක අපිට තියෙන හුරු පුරුදු. මලට ඔයාලා කියයි අපි මේ උදේ පහමාරේ පන්තියට නම් දත් මැදලා එන්නේ නැහැ කියලා. හුරු පුරුද්දක් විදිහට. හරිද? නේ? නමුත් දැන් මට නම් හුරු පුරුද්දක් විදිහට උදේ පාන්දර පන්තියක් තිබ්බත් උදේට නැගිටලා දත් මැදලා මොන සෝදලා ඇඳුමක් අයන් කරලා ඇඳගෙන ඒ කියන්නේ එහෙම එන පුරුසක් තියෙන අතරම කියනවා නම් මේ බොහෝ වෙලාවට මේ ඔන්ලයින් පන්තියටත් මොකක් හරි පර්ෆියුම් එකකට ගහගන්න අත ගියපු වෙලාවල් තියෙනවා. නමුත් ඒක මම කරන්න යන්නේ නැහැ. ගේ ඇතුලේ පර්ෆියුම් එකක් ගහගෙන ඉන්නවා කියලා කියන නිකන් ඒක නිකන් විකාරයක් වගේ නේද? ඒ නිසා ඊට අමතර අනවශ්‍ය ඊට අමතර අනිත් සාමාන්‍ය කටයුතු ටික ඔන්ලයින් පන්තියේදී පවා අපි වෙනවා. ඒක අපි පුරුද්දක් නේ. ඒව නීතියක් කොහෙවත් නැහැ නේ. ඒ නිසා
මොකක්ද ගිනුම් තැබීමේදී අපි අනුගමනය කරන විවිධ හුරු පුරුදු විවිධ භාවිතයන් අපි ගිනුම් කරන සංකල්ප කියලා කියනවා. ඒවා නීති නෙවෙයි. මේවා අනුගමනය කළේ නැහැ කියලා කාටවත් නඩු දාන්න බෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි යම්කිසි ගිනුම් කරන සංකල්පයක් කඩ කරලා නම් එකවුන්ස් හදන්නේ. එහෙම වෙන්න පුළුවන්. බලන්න. යම්කිසි සංකල්පයක් කඩ කළා يعني කඩ කරන්න පුළුවන්. ඇතැම් වෙලට ගිනුම් හදනකොට අපේ අතින් සංකල්ප කඩ වෙනවා. ඒනට සංකල්ප මිනිස්සු එකවුන්ස් බලනකොට හිතන්නේ කඩ කළේ නැහැ කියලා නේ. මිනිස්සු එකවුන්ස් බලනකොට හිතන්නේ මෙයාලා හරියට මේ පුරුදු ටික අනුගමනය කරන්නේ නැති කියලා. ඒ නිසා අපි එකවුන්ස් හදනකොට අපේ අතින් යම්කිසි සංකල්පයක් කඩ වෙලා නම් අපි මිනිස්සුන්ට ඒ බව කියන්න ඕනේ, අනාවරණය කරන්න ඕනේ. ගිනුම් තැබීමේදී සංකල්පයක් කඩ වී ඇතනම් ඒ බව මිනිසුන්ට අනාවරණය කරන්න ඕනේ. ඒ නිසා සංකල්ප යනු ගිනුම් තැබීමේදී පාවිච්චි කරන යම් හුරු පුරුදු වේ. එකවුන්ස් දෙනකොට අපේ අතින් සංකල්පයක් කඩ වෙලා නම් අපි ඒ බව මහ ජනතාවට අනාවරණය කිරීමක් කරනවා. එකවුන්ස් බලන අයට අනාවරණය කිරීමක් කරනවා. මේ එකවුන්ස් හදද්දී අපේ අතින් සංකල්ප අනුගමනය වෙලා නැහැ කියලා. හරිද? ඉතින් මම ඔයාලත් එක්ක මුලින්ම පටන් ගන්නම්. ඔයාලා හොඳ ආකාරවම දන්න නිතර දෙවිලේ සාකච්ඡාවට ගත්ත සංකල්පයක්. ඒක තමයි ගිනුම් කරන ඒකක සංකල්පය. ගිනුම් කරන ඒකක සංකල්පය. හරිද? ගිනුම් කරන ඒකක සංකල්පෙන් කියන්නේ මෙන්න ව්‍යාපාරයේ අයිතිකාරයා. හැම වෙලේම ව්‍යාපාරයේ අයිතිකරුගෙන් වෙන් වෙලා. ව්‍යාපාරයට අයිතිකරුගෙන් වෙන් වෙච්ච ස්වාධීන පැවැත්මක් තියෙනවා. ඕක තමයි ඒකක සංකල්පෙන් කියන්නේ. අයිතිකාරයාගේ බැංකු පොතේ ලක්ෂ 50ක් තිබ්බත් එයා බිස්නස් එකට දැම්මේ ඕකෙන් ලක්ෂ 10යි නම් අපි මේ ව්‍යාපාරේ පොත්වල දාන්නේ ප්‍රාග්ධනය කියලා ලක්ෂ 10යි. අයිතිකාරයා ගැනිලි කරන්න අපි ගිණුම් වල ලියන්න ඕනේ. ව්‍යාපාරයට වෙනම නමක් තියෙනවා. අයිතිකරුගේ දේපල ව්‍යාපාර දේපල කියලා ගන්නෙ නෑ. මේ ව්‍යාපාරයේ සෑම විටම අයිතිකරුගෙන් ස්වාධීනයි. ඒ කතන්දරේ අපි කතා කරනවා ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. ඒ නිසා accounting කියන විෂයට පාතපු දවසේ ඉඳන් ඔයා කතා කරන මූලික සංකල්පයක් ඕක. බලන්න ව්‍යාපාරයක් විසින් ගිණුම් තියද්දී අනුගමනය කරන හුරු පුරුදු තමයි ගිණුම් කරන සංකල්ප කියන්නේ. සංකල්පයක් කියන නීතියක් නෙවෙයි. එබැවින් සංකල්ප අනුගමනය කිරීම අනිවාර්ය නොවුවද මූල ප්‍රකාශ සකස් කිරීමේදී සංකල්ප අනුගමනය කර ඇති බවට උපකල්පනය කරයි. එබැවින් යම් සංකල්පයක් අනුගමනය කර නොමැති නම් මේ බව අනාවරණය කරන්න. ව්‍යාපාර ඒකක සංකල්පය. ගිණුම් තැබීමේදී ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් හෝ වෙනත් බාහිර පාර්ශ්වයන්ගෙන් වෙන් වූ ඒකකයක් ලෙස සැලකයි. මෙම සංකල්පෙන් ගිණුම් තැබීම සඳහා යම් සීමාවක් සකස් වේ. ගිණුම් තැබීම සඳහා යම් සීමාවක් සකස් වේ කියන්නේ එතකොට අපි ව්‍යාපාරයට ලිමිට් වෙන්න පුළුවන් accounts තියද්දී. accounts දෙනකොට ඒක ව්‍යාපාරයට සීමා කරගන්න පුළුවන් නේ. ශේෂපත්‍රය තුල කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල අයිතිකරුවන්ගේ හිමිකම බාහිර වගකීම් ආදිය වෙනම දැක්වීම. එතකොට
ප්‍රාග්ධන යෙදවීමේදී හා අපසු ගැනීමේදී කියන්නේ ගැනීම සිදු කරද්දී ගිණුම් ගත කිරීම. ව්‍යාපාරයට ආවේනිකව වෙනම නමක් තිබීම. අපි ওই දේවල් ටික කරන්නේ මොන සංකල්පයට අනුවද? ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව. බලන්න ඊළඟට ද්විත්ව රූප සංකල්පය dual aspects principle. හරිම පහසු කතාවක් මේ ද්විත්ව රූප කියන්නේ ගිණුම් කරන්නේදී අපි ගිණුම් තියනකොට බලපෑම් දෙකක් තියෙනවනේ එකක් හර අනික බැරනේ. ගනුදෙනු ගිණුම් ගත කරද්දී එක තැනකට හර කරනවා තව තැනකට බැර කරනවා. ඉතින් ඕක තමයි ගිණුම් කරණේ තියෙන ද්විත්ව රූපය. සෑම ගනුදෙනුවක් සඳහාම බලපෑම් දෙකක් ඇත. එකක් හර අනික බැර. ඉතින් ද්විත්ව රූප සංකල්පය කියන්නේ මොකද්ද? ද්විත්ව සටහන් මූල ධර්මයට. ඊට වඩා ඒක උගන්වලා වැඩ ලැජ්ජ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. සෑම ගනුදෙනුවකටම ද්විත්ව බලපෑමක් ඇති අතර එම ද්විත්ව බලපෑම හර සහ බැර ලෙස හඳුනා ගනී. මූල්‍ය මිනුම් සංකල්පය. කියමු ව්‍යාපාරයක සිදුවන ක්‍රියාකාරකම් රටක භාවිත වන මුදල් ඒකකයෙන් මැන ගිණුම්ගත කරනු ලබන්නේ මෙම සංකල්පය මතයි. මේ අනුව මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කළ හැක්කේ මුදල් මාධ්‍ය කොටගෙන සිදුවන ගනුදෙනු පමණි. මෙහි දුර්වලතාවය වන්නේ මුදලින් මැනිය නොහැකි වැදගත් තොරතුරු ගිණුම්ගත කිරීමේ නොහැකියාවයි. උදාහරණ කළමනාකරන දක්ෂතාවය. පැහැදිලිනේ? මූල්‍ය මිනුම් සංකල්පය මොකක්ද කියන්නේ? අපිට ගිණුම්ගත කරන්න පුළුවන් මුදලින් මැනිය හැකි ගනුදෙනු විතරයි. මුදලින් මනින්න බැරි කිසිම ගනුදෙනුවක් අපිට ගිණුම්ගත කරන්න බෑ ළමයි. අපි ඒක සලකනවා ගිණුම් කරන්නේ තියෙන ආවේනික දුර්වලතාවයක් කියලා. හැම ගනුදෙනුවක්ම මුදලින් මනින්න බෑනේ. මුදලින් මනින්න බැරි ගනුදෙනු අපිට ගිණුම්ගත කරන්න බැරි වෙලා තියෙනවා. හැම වෙලේම ගිණුම්ගත කරන්න නම් සල්ලි වලින් මනින්න පුළුවන්. අන්න ඒක තමයි අපි කතා කරන්නේ මූල්‍ය මිනුම් සංකල්පය කියලා. ඉතින් කළමනාකරුවන්ගේ දක්ෂතාවය, ව්‍යාපාරයේ තියෙන පිහිටීම, ව්‍යාපාරයේ සපයන භාණ්ඩ සේවාවල තියෙන ගුණත්වය, ඒ වගේ යම් යම් qualities අපිට ගිණුම්ගත කරන්න බෑ. ඒක අපි කතා කරනවා ගිණුම් කරන්නේ තියෙන ආවේනික දුර්වලතාවයක්. ඒක දුර්වලතාවයක් වුණාට වෙන විකල්පයක්වත් නැහැ. ඉතින් මුදලින් මනින්න නැතුව account හදන්න බෑනේ. සල්ලි වගේද මනුස්සකම කියලා ඇහුවාම සල්ලි තමයි කියලා තමයි කියන්න වෙන්නේ. මනුස්සකම මනින්න බෑ සල්ලි වලින් නේ. නමුත් මනුස්සකම වැදගත් නේ. පරිස්සම. ඊළඟ කියවන්න බලන්න තේරෙනවද කියලා අකණ්ඩ පැවැත්මේ සංකල්පය.
වෝටර් බ්‍රේක් එකක් ගත්ත එකයි. බලන්න. අඛණ්ඩ පැවැත්මේ සංකල්පය. අඛණ්ඩ පැවැත්මේ සංකල්පය කියන්නේ අපි එකවුන්ස් තියද්දි හිතනවා ව්‍යාපාරයේ නුදුරු අනාගතයේදී වසා නොදමයි කියලා. හිතන්න කියන අද එකවුන්ස් හදනකොට කිසිම ව්‍යාපාරයේ වහලා දැමීමේ සූදානමක් නැහැ. තේරුණාද? එහෙනම් අපිට මේ වෙනකොට ව්‍යාපාරය වහලා දාන්න වෙන වගක් පේන්නේ නැහැ. ව්‍යාපාරයේ නුදුරු අනාගතයේදී වසා නොදමන බවට හා නුදුරු අනාගතයේදී ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු අඩු කරන්නේ නැති බවට අපි උපකල්පනය කරනවා. කියන්නේ මේ පේන අනාගතයේදී ව්‍යාපාරය වැහෙන්නේ නැහැ. තව කාලයක් ව්‍යාපාරය දුවනවා. ඔන්න ඕක තමයි අපි කතා කරන්නේ අඛණ්ඩ පැවැත්මේ සංකල්පය කියලා. හෙට අනිද්දාට කවදාවත් මේක වහන පාටක් පේන්නේ නැහැ. මේ සංකල්ප නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ වත්කම් වර්ග කරන්න ජංගම හා ජංගම නොවන කියලා. හෙට අනිද්දාට ව්‍යාපාරේ වහනවා නම් ලබන අවුරුද්ද වෙන්න කලින් ව්‍යාපාරේ වහන්න වුණොත් අපිට බෑනේ වත්කම් වර්ග දෙකක් හඳුනා ගන්න ජංගම හා ජංගම නොවන කියලා. ඒ මුළුතේ ඔක්කොම වත්කම් ජංගමයිනේ. ඉතින් ව්‍යාපාරේ හෙට අනිද්දාට වහනවා නම් ඔය අපි දැන් ජංගම නොවන වත්කම් අවුරුදු ගාණක් තිස්සේ ෂෙයා කරනෝනේ. සමහරවිට ගොඩනැගිලි අවුරුදු 50ක් අරන් ෂෙයා කරනෝනේ. ඒ කියන්නේ අද අපිට පේන විදිහට තව අවුරුදු 50කටවත් ව්‍යාපාරේ වැහෙන්නේ නැහැ කියන එකනේ. වගකීම් ජංගම හා ජංගම නොවන. අවුරුද්දට අඩු කාලයක් තුල කිව්වොත් ජංගමයි ඊට පස්සේ කිව්වොත් ජංගම නොවනයි. එහෙම බෙදන්න පුළුවන් වෙලා තියෙන්නේ ව්‍යාපාරය අඛණ්ඩව පවතින නිසානේ. අඛණ්ඩ පැවැත්මක් නැති ව්‍යාපාරික අපිට වත්කම් වගකීම් වර්ග කරන්න විදිහක් නැහැ. ජංගම හා ජංගම නොවන කියලා. හැදිනේ? ඒක තමයි අඛණ්ඩ පැවැත්මේ සංකල්පයෙන් කියන්නේ. ව්‍යාපාරයේ නුදුරු අනාගතයේදී වසා නොදමන බවට උපකල්පනය කරයි. හෙට අනිද්දාට ව්‍යාපාරේ වහන්නෙත් නැහැ. ව්‍යාපාරේ මෙහෙයුම් කටයුතු වල අඩු කිරීමක් වෙන්නෙත් නැහැ. දැන් අපිට පේන දේ හිතන්නකෝ ව්‍යාපාරේ මුළුමනින්ම වහන්නෙත් නැහැ, භාගයට වහන්නෙත් නැහැ. ව්‍යාපාරේ ශාඛා 3ක් තියෙනවා, 3 එකක් වහන්නෙත් නැහැ. 3 එකක් වහන්න වෙනවා නම් ඒකේ තේරුම අඛණ්ඩ පැවැත්මක් නැති වෙනවා කියන එකයි. දැන් මේ කොවිඩ් කේස් එකත් එක්ක සමහර ව්‍යාපාරවල අඛණ්ඩ පැවැත්මකට තර්ජනයක් ඇති වුණා. දැන් බොහෝ වෙලාවට මේ අවුරුද්දේ මාර්තු 31කින් ඉවරන වර්ෂයේ ගිණුම් හදන්න යනකොට ඔය ඔඩිට් කරන්න යනකොට බොහෝ ව්‍යාපාරවල අපිට බලන්න සිද්ධ වෙනවා මේ ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් තියෙනවද? දැන් ඔයාලා නිකන් බලන්න අහලා පහලා තිබ්බ පොඩි පොඩි ව්‍යාපාර නම් කොච්චර වැහිලාද කියලා දැන්. මං දැක්කා ඔය කිරිබත්දොඩ පැත්තේ එහෙම යනකොට ගොඩාක් කඩවල දාලා තියෙනවා මෙම කඩේ කුලියට දීමට ඇත කියලා. ඉස්සර හොඳට දුවපු ව්‍යාපාර. ඒ ව්‍යාපාරයට කරගන්න බැරුව ඒ ව්‍යාපාරේ වහලා දාලා තියෙනවා. ඒ කියන්නේ එයාලට අඛණ්ඩ පැවැත්ම නැති වෙලානේ. සමහර කම්පැනිස් පවා කඩම් වැටලා තියෙනවා. පොඩි ව්‍යාපාර ගොඩාක් දුරට මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක එහෙම්මම කඩාගෙන වැටිලා තියෙනවා. බංකොලොත් වෙලා තියෙනවනේ. ඔයා මේ බලන්න යන්න එපා මං කිව්වා කියලා. නමුත් ඔයා ගියපු වෙලාවක පස්සේ හරි බලන්න මේ වෙනකොට ගොඩාක් ටවුන් වල බිල්ඩින් හිස්සලා තියෙනවා. ඒ කියන්නේ නැවත වතාවක් කුලියට දෙන්න යලා සූදානම්. කවුරුත් ගන්නෙත් නැහැ. ඕන තරම් බිල්ඩින්ස් එම රෙන්ට් එකට දෙන්න ලෑස්ති. නේ? ඔව් කඩවතත් මම දැක්කා. කඩවත කිරිබද්දට මම මොනවත් නිතර යවෙනවා. මොන කර්ෆියු තිබ්බත් ඔය කඩවත කිරිබද්දට නගර දෙකට මට යන්න සිද්ධ වෙනවා. ඉතින් යනකොට මම දකිනවා ගොඩාක් දාලා තියෙනවා නේ. කඩ ගොඩාක් වැහිලා ගිහිල්ලා. ව්‍යාපාර ගොඩක් වැටලා තිනවා. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්මක් නැති වෙලා. ඒ වගේ ව්‍යාපාරයක account set එකක් හදන්න ගියොත් එimhe අපිට අඛණ්ඩ පැවැත්ම ඉදිරියේදී නැහැ. ව්‍යාපාරේ වැහෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේ ව්යාපාරවල ජංගම නොවනවත්කම් කියලා එකක් නැහැ. අඛණ්ඩ පැවැත්මක් නැත්නම් ව්‍යාපාරයට සියලු වත්කම් ජංගම වෙන්න ඕනේ. සියලු වගකීම් ජංගමයි. ඉතින් මොකද ව්‍යාපාරේ වහලා දානවා නම් ඒ ණය ගෙවන්න හිතන්නකෝ ණය අරගත්තේ අවුරුදු 10කින් ගෙවන්න. නමුත් ව්‍යාපාරේ වහලා දානවා කියලා දැනනවා නම් බැංකුව අවුරුදු 10ක් දෙන්නේ නැහැ නේ දැන් ණය මුදල ගෙවන්න. බැංකුව කිය කරුණාකරලා දැන් ගෙවලා ඉවර කරන්න. ඒතර සියලු වත්කම් වගකීම් ජංගම වෙන්න ඕනේ. අඛණ්ඩ පැවැත්මක් නැති ව්‍යාපාරයක සියලු වත්කම් සහ වගකීම් ජංගම කියලා තමයි ගන්න වෙන්නේ. ජංගම නොවන කියලා ගන්න බෑ. රයිට්. මේ අඛණ්ඩ පැවැත්මේ සංකල්පෙත් එක්ක තව එකක් එනවා කාලච්ඡේද සංකල්පය. පීරියොඩිසිටි concept එක. පීරියොඩික් කියලාත් කියනවා. දැන් අර අඛණ්ඩ පැවැත්මේ සංකල්පෙන් අපි කතා කරන්නේ
ව්‍යාපාරයක් අවුරුදු ගණනාවක් යනකම් පවතිනවා කියන එකනේ. දැන් අකණ්ඩව පවතින දෙයක අපිට මුකුත් මනින්න බෑනේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න කොවිඩ් වලින් කොච්චර මැරෙනවද? කොවිඩ් වලින් මැරිච්ච මුළු ගාන කීයද? කියන්න බෑ. තාම කොවිඩ් ඉවර නෑ. කොවිඩ් වලින් ලෝකේ කොච්චරක් මැරුණාද කියලා හරියට කියන්න කොවිඩ් නවතින්න බෑ. නේ? ඒ නිසා දැනට කොවිඩ් මරණ ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්නේ මොකද්ද? දෛනික මරණනේ. දිනක මරණ මෙච්චරයි. දැක්කද? අකණ්ඩව සිදුවෙන දෙයක් මනින්න නම් කාල සීමාවක් තෝරගන්න වෙනව නේද? ලංකාවේ කොවිඩ් මරණ කීයද? ඔයා කියයි දවසකට මෙච්චරයි. මොකද අකණ්ඩව සිදුවෙන දෙයක් තාම ඉවර වෙලා නැහැ. ඒතර ඇත්තටම මේකෙන් කොච්චරක් මරණ සිද්ධ වෙනවද කියලා ඇත්තටම කියන්න බෑනේ. ඒ නිසා අකණ්ඩව සිදුවෙන දෙයක් අපිට මනින්න කාල සීමාවක් තෝරගන්න එක අවශ්‍යයි. අන්න එකවුන්ටිං වලත් මේ අකණ්ඩව තියෙන ව්‍යාපාරයේ ප්‍රතිඵල මනින්න බෑ. ඒ කියන්නේ ඒකට අපිට ව්‍යාපාරය ඉවර වෙනකන් ඉන්න බෑනේ. අපි කිව්වොත් එම් ව්‍යාපාරය ඉවර වුණාට පස්සේ ලාභය කියන්නම් හරියන්නේ නැහැ. අපි මේ කාලයේ කොටස් වලට බෙදෙනවා. සාමාන්‍යයෙන් අපි accounts හදන්න ගන්නේ මාස 12ක් නේ. හැම මාස 12කටම සැරයක් accounts හදනවා. එහෙනම් ගිනුම් තියන්න අවුරුද්දක් තෝරගන්නේ මොන සංකල්ප නිසාද? කාලච්ඡේද සංකල්ප නිසා. ගිනුම් තැබීම සඳහා වර්ෂයක් තෝරා ගැනීමට පදනම් වන සංකල්පය වන්නේ කාලච්ඡේද සංකල්පයයි. අවුරුද්දකට නම් accounts හදන්න. සියලුම ගැලපුම් කරන්න වෙන්නේ අවුරුද්දකට. ඒ නිසා ගිනුම් සැඳීම සඳහා වර්ෂයක කාලයක් තෝරගන්නේ මොන සංකල්පය මතද? කාලච්ඡේද සංකල්පය මත. පොදුවේ ගත්තාම සියලුම ගැලපුම් කරන්න වෙන්නේ. ඔක්කොම ගැලපුම් කරන්න වෙන්නේ කාලච්ඡේද සංකල්පය මත. ඒ ඉතින් කාලච්ඡේදයකට accounts හදන්න ඕන නිසානේ කාලච්ඡේදය සඳහා ගැලපුම් කරන්න සිද්ධ වෙන්නේ. බලන්න. අඛණ්ඩ පැවැත්මේ සංකල්පයට අනුව ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්මක් තියෙන නිසා සත්‍ය ප්‍රතිඵල තහවුරු කරන්න නම් අක්සරු කරන්න නම් ව්‍යාපාරය ආයවර කරනකම් බලන් ඉන්න වෙනවනේ. නමුත් ඒක ප්‍රායෝගික නෑ. ඒ නිසා සෑම කාල පරිච්ඡේදයක් අවසානයේම අවසාන ගිණුම් හදනවා. මේ අනුව සාමාන්‍යයෙන් කාල පරිච්ඡේදයක් ලෙස සැලකන්නේ මාස 12ක කාල සීමාවක්. එතකොට වර්ෂයක් සඳහා අපි මූල්‍ය ප්‍රකාශ හදනවා. වර්ෂයට අදාළව ගැලපුම් කරනවා. වර්ෂයට අදාළව ආදායම් වියදම් සසදනවා. ඔය දේවල් අපිට කරන්න සිද්ධ වෙලා තියෙන මොන සංකල්ප මතද කියලා ඇහුවොත් උත්තරේ තමයි කාලච්ඡේද සංකල්පය. පැහැදිලිද? යමු ඊළඟ සංකල්පෙට. ඒක වැදගත් සංකල්පයක්. ඓතිහාසික පිරිවැය සංකල්පය. මේ දක්වා කරපුවාට පැහැදිලිද? මේ දක්වා කරපුවා තේරුණාද? බලන්න හොඳයි. ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කියන්නේ වත්කම් සහ වගකීම් කියලා පොත්වල ලියන්න ඕනේ. ඒවායේ අතීත හුවමාරු වගේ. ඒ කියන්නේ අපි හිතමු අපි යන්ත්‍රයක් ගත්තා.
ලක්ෂ 4කට. අපි යන්ත්‍රය අරගෙන තියෙන ලක්ෂ 4කට. මේ යන්ත්‍රය අද වටිනවා ලක්ෂ 6ක්. යන්ත්‍රය ගත්තේ ලක්ෂ 4යි මේක අද වටිනවා ලක්ෂ 6කට. නමුත් ඔයා පොත්වල ලියන්නේ ලක්ෂ 6 නෙමෙයි ලක්ෂ 4. එතන කියද්දිම ඔයා කියනවා එහෙනම් ප්‍රත්‍යාගණනය කරන්නේ. ඔව්. ප්‍රත්‍යාගණනය කිරීම මත අපිට පුළුවන් ලක්ෂ 4ක යන්ත්‍රය ලක්ෂ 6ට ගේන්න. ඒ කියන්නේ මම මුලින්ම කිව්වේ සංකල්ප කඩ කරන්න පුළුවන් කියලා. ප්‍රත්‍යාගණනය කිරීම මත ඓතිහාසික පිරිවැය සංකල්පේ කඩ වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රත්‍යාගණනය කළොත් ඒක මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම අනාවරණය කරන්න ඕනේ. අපි ප්‍රත්‍යාගණනය කළා නැත්තම් මිනිස්සු නොම ගන්නවා. මොකද මිනිස්සු කවදාවත් හිතන්නේ නැහැ මේවා ප්‍රත්‍යාගණනය කර ඇත කියලා. මිනිස්සු සාමාන්‍යයෙන් වත්කමක් ප්‍රත්‍යාගණනය කළා කියලා හිතන්නේ නැහැ. එහෙනම් ප්‍රත්‍යාගණනය කිරීම විශේෂිත දෙයක්. එහෙනම් ප්‍රත්‍යාගණනය කිරීම විශේෂිත දෙයක්. ප්‍රත්‍යාගණනය කළා නම් ඒවා මිනිස්සුන්ට කියන්න ඕනේ. තේරුණාද? එකවුන්ස් අපි හදන්න ඕනේ ඓතිහාසික පිරිවැය මත ඉඳලා. ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් වල පිරිවැය පෙන්වන්නේ. පිරිවැය ඒකෙන් ෂෙයා අඩු කළ සුද්දාගේ පෙන්නනවා. වත්කම් වගකීම් සියල්ලම ගිණුම් වල පෙන්වන්න ඕනේ අතීත හුවමාරු වගේ මත. උතන තව දෙයක් ඔයා නෝට් කරගන්න. වත්කමක මෙන්න මේ ඓතිහාසික පිරිවැය වඩා විශ්වාසදායී. තොරතුරු වල දෙන මූලික ගුණාත්මක ලක්ෂණයනේ විශ්වාසදායී බව. ඓතිහාසික පිරිවැය වඩා විශ්වාසදායී. හැබැයි ප්‍රත්‍යාගණනගේ කියන්නේ වෙළඳ පොළගේ වඩාත් අදාළයි. ඓතිහාසික පිරිවැය පොත්වල තියාගෙන යාම ව්‍යාපාරයකට වඩාත් විශ්වාසදායී. හැබැයි වත්කමක් ප්‍රත්‍යාගණනය මත තොරතුරු වඩාත් අදාළයි. තොරතුරක විශ්වාසදායක බව ආරක්ෂා කරන්න නම් අපි කියනවා ඓතිහාසික පිරිවැය මත තමයි තියාගන්න ඕනේ. හැබැයි තොරතුරේ අදාළ බව ආරක්ෂා කරන්න නම් මිනිසුන්ට වඩාත් අදාළ වෙන්නේ වර්තමාන අගය. ඒ නිසා ඒක ප්‍රත්‍යාගණනය මත අදාළ බව වැඩි වෙනවා. ගනුදෙනු ගිණුම්ගත කරන්නේ ඒවායේ අතීත හුවමාරු අගය මතයි. එබැවින් මිල මට්ටමේ වෙනස් වීම සැලකිල්ලට නොගත යුතුය. උදාහරණ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ වත්කම් පිරිවැයට පවත්වා ගැනීම වර්තමාන මිල මට්ටමේ වෙනස් වීම ගිණුම්ගත නොකිරීම. ඊළඟට ඒකාකාරී භවයේ සංකල්පය. මේකට තව වචන තියෙන එකක් තමයි සංගතතාවය. අනුරූපීතාවය. සරල සංකල්පයක් මේකෙන් කියන්නේ අපි ගිණුම් හදනකොට අනුගමනය කරනවා යම් යම් ගිණුම් කරන ප්‍රතිපත්ති. අපි ගිණුම් තියදී අනුගමනය කරනවා යම් යම් ගිණුම් කරන ප්‍රතිපත්ති. ඔය ප්‍රතිපත්ති නිතර වෙනස් කරන්නේ නැතුව නොවෙනස්ව තියාගෙන යන්න කියන එක තමයි ඒකාකාරීභාවයේ සංකල්පෙන් කියන්නේ. ව්‍යාපාරයක් ගිණුම් හදද්දී අපි අනුගමනය කරන ගිණුම් කරන ප්‍රතිපත්ති නිතර වෙනස් කරන්නේ නැතුව අඛණ්ඩව නොවෙනස්ව තියාගෙන යන්න කියන එක තමයි ඒකාකාරීභාවයේ සංකල්පෙන් නැත්නම් අනුරූපීතාවයේ සංකල්පෙන් කියන්නේ. ව්‍යාපාරයක් ගිණුම් සකස් කිරීමේදී අනුගමනය කරන ගිණුම් කරන ප්‍රතිපත්ති අඛණ්ඩව නොවෙනස්ව පවත්වා ගත යුතුයි. පැහැදිලිද? කියන්නේ අපි එකවුන්ස් හදනකොට එකවුන්ස් හදන ක්‍රමවේද නිතර නිතර වෙනස් කරන්න යන්න එපා. ඒවා අඛණ්ඩව නොවෙනස්ව තියාගෙන යන්න. උදාහරණයක් විදිහට අපි තොගාගේ කරන්න පාවිච්චි කරනවා නම් මේ අපි ඉස්සරහට කතා කරනවා first in first out ක්‍රමය. එහෙම නැත්නම් අපිට WAC ක්‍රමයට යන්න පුළුවන්. ඔයා තොගාගේ කරන්න පාවිච්චි කළේ FIFO නම් දිගටම FIFO ක්‍රමය තියාගෙන යන්න.
විශේෂිත හේතුවක් නැතුව ඒක WAC වලට වෙනස් කරන්න යන්න එපා. පස්සේ අපි LKS 8 සාකච්ඡා කරද්දී කියනවා මේක වෙනස් කරන්න බැරි නෑ. එහෙම පුළුවන් අවස්ථාවල් තියෙනවා. නමුත් නොවෙනස්ව තියාගෙන යන්න. ඒක තමයි මේ ඒකාකාරී භවයේ සංකල්පෙන් කියන්නේ. ගිනුම් සකස් කරද්දී අනුගමනය කර ඇති ප්‍රතිපත්ති නිතර වෙනස් නොකළ යුතු අතර ඒකාකාරීව පවත්වා ගත යුතුය. ෂේ ක්‍රමයේ නොවෙනස්ව පවත්වා ගැනීම මෙන්න මෙතන පොඩි වරදක් වෙනවා. මේ ෂේ ක්‍රමය කියන්නේ ඇත්තටම ප්‍රතිපත්තියක් නෙවෙයි. ඒක පොඩ්ඩක් ඔයා කපලා දැම්මත් කමන්නේ. මේක හම්බුනාට පස්සේ මම ටියුට් එක දෙනකොට මේක print කළේ නෑනේ. මේක එවනකොට හදලා එවන්නම්. ෂේ ක්‍රමයේ නොවෙනස්ව පවත්වා ගැනීම ඇත්තටම හරි. නමුත් ඔයා නොමග යන්න එපා. ෂේ ක්‍රමය කියන්නේ ප්‍රතිපත්තියක් නෙවෙයි. ෂේ ක්‍රමය කියන්නේ ඇත්තටම ඇස්තමේන්තුවක්. ඒ නිසා ෂේ ක්‍රමයේ නොවෙනස්ව පවත්වා ගැනීම කියන එක හරි. සංගතතාවය තමයි ෂේ ක්‍රමයේ නොවෙනස්ව තියාගන්න ඕන එක හරි. නමුත් ඔයා නොමග යන්න එපා. මේක ප්‍රතිපත්තියක් නෙවෙයි. ඔකාගේ කිරීමට යොදාගත් ක්‍රම වසරක් පාසා වෙනස් නොකිරීම. හරි. මතක තියාගන්න ෂේ ක්‍රමයේ වෙනස් වීම කියන්නේ ප්‍රතිපත්තියක් නෙමෙයි ඇස්තමේන්තුවක්. LKS 16 දී අපි කතා කරනවා. රයිට්. ඊළඟට මම දාලා තිනවා විචක්ෂණ භාවය නැත්නම් ආරක්ෂණ සංකල්පය. බලගන්න. විචක්ෂණ භාවය නැත්නම් ආරක්ෂණ සංකල්පය කියන්නේ මොකක්ද? ඊටමත් කෙටියෙන් කිව්වොත් මේකෙන් කියන්නේ ලාභය ඕනෑවට වඩා වැඩි කරලා පෙන්වන්න එපා. අපි කියනවා ලාභය අනවශ්‍ය ලෙස අධිතක්සේරු කරන්න එපා. විචක්ෂණ භාවය නැත්නම් ආරක්ෂණ සංකල්පෙන් කියන්නේ ලාභය ඕනෑවට වඩා වැඩි කරන්න එපා. අපි දන්නවා ලාභය සමානයි ආදායම් ඍණ වියදම්. කොහොමනේ ලාභය හොයන්නේ? ලාභය කියන්නේ ආදායම් ඍණ වියදම්. එකවුන්ට් හදනකොට අපි දන්නවා ලාභේ හොයන්න නම් ආදායම් වැඩි වුණොත් ලාභය වැඩි වෙනවනේ. වියදම් අඩු වුණොත් ලාභය වැඩි වෙනවා. ආදායම් අඩු වුණොත් හෝ වියදම් වැඩි වුණොත් තමයි ලාභය අඩු වෙන්නේ. මේකෙන් කියන්නේ ආදායම් පුළුවන් තරම් අඩු කරලා පෙන්නන්න. වියදම් වැඩි කරලා පෙන්නන්න. වංචනික ලෙස නෙවෙයි. ආදායමක් ඇත්තටම හම්බ වෙනකන් ආදායමක් කියලා ගන්න එපා. හැබැයි වියදමක් ඇති වෙයි කියලා හිතෙනවා නම් වියදමක් කියලා ගන්න. ඔය අපි අඩමාන ණය වෙන් කරනවානේ. තොග පිරිවැයේ සිට ශුද්ධ ප්‍රලබිතකේ දක්වා කපා හරිනවා. අඩමාන ණය කියන්නේ ඇත්තටම ඇති වෙච්ච වියදමක් නෙවෙයිනේ. තොග පිරිවැයේ සිට ශුද්ධ ප්‍රලබිතකේ දක්වා කපා හරිනවා. ආමේ වියදම පාඩුව ඇති වෙලා නැහැනේ. බාණ්ඩ විකුණද්දී වගකීම් සහතිකයක් දුන්නොත් දැම්ම තියාම අපි ඒක පාඩුවක් කියලා අඳුන ගන්නවා. දැක්කද? වියදම ඇත්තටම ඇති වෙන්න කලින් අපි ඒක පාඩුවක් විදිහට පොත් වලට ගන්නවා. වියදම සත්‍ය වශයෙන්ම ඇතිවීමට පෙර පාඩුවක් ලෙස පොත් වලට ගන්නවා. හැබැයි ආදායමක් ලැබෙන්න කලින් පොත් වලට ගන්න නැහැ. ඇත්තටම හම්බ වෙනකන් ඉන්නවා. ඒකට හේතුව අපි පුළුවන් තරම් ලාභය අඩු කරලා පෙන්නන්නේ. ඕනෑවට වඩා ලාභ උලුප්පලා මිනිස්සුන්ට නිකන් අපි කියන්නේ අතිශයෝක්තියක් පෙන්වන්න එපා accounts වල. යථාර්ථය පෙන්වන්න. ඕක තමයි ඕකේ පදනම. නිසා accounting වල දෙන බොහොම වැදගත් සංකල්පයක් තමයි ආරක්ෂණ සංකල්පය කියලා කියන්නේ. ව්‍යාපාරයක් විසින් ලාභය අනවශ්‍ය ලෙස අධිතක්සේරු නොකළ යුතුයි. වචන ලස්සනයි. ව්‍යාපාරයේ ලාභය අනවශ්‍ය ලෙස අධිතක්සේරු කරන්න එපා. මේ අනුව ලාභය හෝ වත්කම් ගණනයේදී යොදාගත යුත්තේ ඒවා හැකිතාක් අඩුවෙන් දැක්විය හැකි විකල්ප ක්‍රමයි. උදාහරණ තොග පිරිවැය සිට ශුද්ධ උපලබ්ධිතාවක දක්වා කපා හැරීම, උපලබ්ධි නොවූ ආදායම් හඳුනා නොගැනීම, අඩමාන ණය දුන් වට්ටම් ආදිය සඳහා ප්‍රතිපාදනය කිරීම. උපලබ්ධි නොවූ ආදායම් කියන්නේ මොනවද කියලා අහනවා. උපලබ්ධි නොවූ ආදායම් කියන්නේ ආදායම ඇත්තටම ලැබිලා නැහැ. හොඳ උදාහරණයක් තමයි දැන් අපි මේක LKS 37 කතා කරනවා.
මෙම ගමු. දැන් ප්‍රතිපාදන අසම්භාව්‍ය බරකම් හා අසම්භාව්‍යවත්කම් වලදී ප්‍රමිතිදී අපි භාණ්ඩ විකුණද්දී වගකීම් සහතිකයක් දුන්නොත් ඒ වියදම තාම ඇති වෙලා නැහැ නේ. නමුත් අපි ඒක දැම්මම පොත්වලට ගන්නවනේ. දැන් LKS 36ට අනුව භාණ්ඩ විකුණද්දී වගකීම් සහතිකයක් දීලා නැහැ. දීලා නම් තාම මේ භාණ්ඩ කැඩිලා ගෙනාවේ නැහැ. නමුත් අපි දැම්ම මේක පාඩුවක් කියලා ගන්නවනේ. හැබැයි මට මම ගිහිල්ලා කාට හරි විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. ඒතර මම නඩුව දිනුවොත් මට වන්දි හම්බ වෙනවනේ. අපි ඒවට කියනවා අසම්භාව්‍ය වත්කම්. එහෙනම් ඒක මම වාසියක් කියලා ගන්නෑ නේ. මේ වන්දිය හම්බෙනකම් මම ගන්නෙ නෑ. ඊට කවුරු හරි මට විරුද්ධව නඩුවක් දාලා ඒක පරදී කියන එක හොඳටම දැනනවා නම් මම ඒකට ප්‍රතිපාදනයක් කරනවා. හොඳටම විශ්වාසයි නම් ප්‍රතිපාදනයක් කරනවා. දැක්කද? පාඩුවක් ඇති වෙයි කියලා හිතනවා නම් දැම්ම ගන්නවා ආදායමක් ඇත්තටම හම්බෙනකම් උපලබ්ධි වෙනකම් ගන්න නෑ. උපලබ්ධි නුවාදයම කියන්නේ ඒකයි. ඊළඟ උපචිත සංකල්පය කියන්නේ ඔයාලට තියෙන ලේසිම සංකල්පේ. උගන්නන්න ඕනේ නෑ ඔක ඔයාලට. මොකද්ද? ආදායම් හා වියදම් කියලා ගන්නේ අවුරුද්දට අදාළ මුළු ප්‍රමාණයනේ. ඔය උපචිත සංකල්පය අනුව ගැළපිලි හතරක් කරනවා. උපචිත වියදම්, ඉදිරියට ගෙවු වියදම්, ලැබිය යුතු ආදායම් හා ඉදිරියට ලද ආදායම්. ඉතින් ඔය ගැළපිලි හතර පදනම් වෙන උපචිත සංකල්පයට. එතක අමතක කරන්න එපා මේ ඔන්න මේක නෝට් කරගන්න ණය ගැතියෝ සහ ණය හිමියෝ කියලා දෙකක් ඇති වෙන්නේ මේ සංකල්පෙ මත. භාණ්ඩ ණයට වික්කා. සල්ලි ලැබුණා නම් හරි. නොලැබුණා නම් ඉතුරු ටික ලැබිය යුතුයිනේ. ඉතින් ලැබිය යුතු ආදායම තමයි ණය ගැතියෝ කියන්නේ. ඒ විභාගවල අහලා තියෙනවා ණය ගැතියන් සහ ණය හිමියන් හඳුනාගන්නේ කුමන සංකල්පෙ මතද? උත්තරේ උපචිත සංකල්පෙ මත. වර්ෂය සඳහා ලාභාලාභ ගණනය කරද්දී ආදායම් හා වියදම් මුදලින් ලැබුණා හෝ නොලැබුණා, ගෙව්වා හෝ නොගෙව්වා දාලා ඉනම් සැලකිල්ලට ගන්න. මේ සංකල්පනෝ කරන ගැළපිලි හතරයි. උපචිත වියදම්, ලැබිය යුතු ආදායම්, ඉදිරියට ගෙවූ වියදම්, ඉදිරියට ලද ආදායම්. අයබාර හඳුනා ගැනීම. නැත්නම් උපලබ්ධි සංකල්පය. මේ සංකල්පේ සමරිය මෙච්චරයි. මේකෙන් කතා කරන්නේ ආදායම්. ආදායම පොත්තට ලියන්න ඕනේ කවදටද? ආදායමක් කියලා ලියන්න ඕනේ කවදටද? අපිට ආදායම ඇති වෙන ප්‍රධාන මූලාශ්‍ර දෙකයි. එකක් තමයි භාණ්ඩ විකිණීම. තව එකක් තමයි සේවා සැපයීම. ව්‍යාපාරයකට ආදායම් ඇති වෙන ප්‍රධාන මූලාශ්‍ර දෙකයි. අපිට භාණ්ඩ විකුණලා ආදායම් ලැබෙනවා, සේවා සපයලා ආදායම් ලැබෙනවානේ. භාණ්ඩ විකුණුවා නම් මේ භාණ්ඩවල අයිතිය නීති අනුකූලව මාරු වෙච්ච වෙලාවෙදි තමයි අපිට මේක විකුණුම් කියලා ලියන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් නීති අනුකූලව මාරු වෙනවා කියලා කියන්නේ ඉන්වොයිසිය දාන්න ඕනේ. මොකද භාණ්ඩයක ඉන්වොයිසිය ලිව්වහම තමයි අයිතිය මාරු වෙන්නේ. දැන් මම කඩේට ගිහලා බඩු ගත්තාම මට බිලක් හම්බෙනකම් මට ඒව අයිති නෑනේ. බිලෙන්නේ මට අයිතිය ලැබෙන්නේ. ජීවිතේ බොහෝ දේවල් අයිතිය ලැබෙන්න ළමයි ලිඛිත ලියවිල්ලක් ඕනේ. ලියවිල්ලකින් තමයි අයිතිය ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ. මම අදහස් කළේ වාහනයක් වගේ එකක් ගත්ත වෙලාවටත් මොකද වෙන්නේ? ඒකට ලියවිල්ලක් හම්බෙනවනේ. ඉතින් කඩේට ගිහලා බඩු ගත්තාම අපිට ඒකට ලියවිල්ලක් හම්බෙනවා. ඉතින් ඔයාල අනාගතයේදී තව දේවල් අයිතිය ලැබෙනකොටත් ඒකට ලියවිල්ලක් මොකක් හරි තියෙනවනේ ඔප්පු කරගන්න. එහෙම ලියවිලි නැතුව ඒක මගේ කිව්වට අපිට ඒක අයිති නෑ නේ. ඒක ලියවිල්ලකින් තමයි ඔප්පු කරන්න වෙන්නේ. මෙන්න මේ ලියවිල්ලට අනුව තමයි මේක මගේ වෙලා තියෙන්නේ කියලා. හරිද? ඒ නිසා එහෙම අයිති කරගන්න අනාගතේ ලියවිලි ලෑස්ති කරගන්න ඒවට. හරි? ඒ අනුව භාණ්ඩයක් වික්කනම් ඒකේ ඉන්වොයිසිය තමයි මේකට දාලා ලියවිල්ල. එතකන් අපිට මේක විකුණුම් කියලා සලකන්න බෑ. සේවා ගිවිසුමක් නම් සේවාව සපයන්න ඕනේ. මතක තියාගන්න සේවා සැපීමකදී
ලියවිලි ලිව්වා කියලා අයිති වෙන්නේ නැහැ. භාණ්ඩ තමයි බිල් වලින් අයිති කරගන්න පුළුවන්. සේවාවක් නම් අනිවාර්යයෙන්ම සේවාව සපයන්න. සේවාව සපයනකම් ඔයාට පොත්වල ආදායමක් හඳුන ගන්න බෑ. ඔයා උපදේශකයෙක් නම් උපදේශන සේවාව සැපෙව්වට පස්සේ තමයි ඔයාට ඒක ආදායමක් කියලා සලකන්න වෙන්නේ. ඒක තමයි උපලබ්ධි සංකල්පෙන් කතා කරන්නේ. ආදායම උපලබ්ධි වන්නේ කුමන අවස්ථාවේද? බලන්න. මෙන්න වර්ෂය සඳහා ආදායම කියලා සලකන්නේ උපලබ්ධි වූ ආදායම් පමණයි. මේ අනුව භාණ්ඩ විකිණීමේදී ආදායම උපලබ්ධි වූ අවස්ථාව කියලා සලකන්නේ නීති අනුකූලව භාණ්ඩ වල අයිතිය විකුණුම් කරු විසින් ගණන් කරුවට මාරු අවස්ථාව. එනම් ඉන්වොයිස් නිකුත් කළ අවස්ථාව. සේවා සැපයීමකදී නම් උපලබ්ධි වූ අවස්ථාව කියලා සලකන්නේ සේවාව සැපයීම අවස්ථාවයි. සේවා ගිවිසුමක නම් සේවාව සැපයීම අවස්ථාව. අංක 11ක් ගැලපුම් සංකල්පය. මේකට සසඳුම් සංකල්පය කියලා කියනවා. පරණ නමක් තියෙනවා අනුසීහුම් සංකල්පය කියලා. මේක තරේ ලස්සන අදහසක් තියෙනවා. මේකෙන් කතා කරන්නේ අපි ආදායම් සහ වියදම් කියන දෙක සසඳ ගන්න ඕනේ. මුලින්ම බලන්න ව්‍යාපාරයේ ආදායම කීයද? යම්කිසි වර්ෂයක් තෝරගෙන බලන්න මේ වර්ෂයේ ආදායම කීයද? මතක තියාගන්න මුලින්ම අඳුනගන්නේ ආදායම. දැන් බලන්න මේ ආදායම උපයන්න කොච්චරක් වැය කළාද? දෙවනුව බලන්න ආදායම උපයන්න අපි කොච්චරක් වැය කළාද? ඒක තමයි වියදම කියන්නේ. ආදායම උපයන්න වැය කරපු ගාන තමයි වියදම කියන්නේ. ඔයා වෙළඳ ගිණුමක් මවා ගත්තොත් ඉදිරි සතියේදී මේවා අපි ගැලපුම් කරනවා. අපි ඉස්සෙල්ලා ගන්නවා විකුණුම්. මේකෙන් අඩු කරනවා විකුණුම් පිරිවැය. එතෙන්දී ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අපි අවසාන තොග අඩු කරනවා. ඇයි අවසාන තොගය අඩු කරන්නේ? අපි ආරම්භක තොගයක් නැහැ කියලා හිතමු. අපි ගත්ත කියලා හිතන්න 400ක භාණ්ඩ. ඒකේ 100ක ඒවා ඉතුරුයි. 400න් 100ක් ඉතුරුයි නම් මේ 500ක ආදායම උපයන්න අපි පාවිච්චි කළ තියෙන්නේ 300යි. ඒ කියන්නේ මේ ආදායමත් එක්ක ගලපන්න පුළුවන් වියදම 300යි. 400ක ඒවා ගත්තට 400 වියදමක් නෙවෙයි. ඇයි 100ක ඒවා ඉතුරුයි. එහෙනම් ආදායමත් එක්ක ගලපන්න පුළුවන් වියදම වෙන්නේ 300. ඒ කියන්නේ අපි දල ලාභය 200යි කියන්නේ. සල්ලි වලින් ගෙවුව ඔක්කොම වියදමක් කියලා ගන්නෑ. අපි බලනවා ඒකෙන් ආදායම උපයන්න අපි ගත්තේ කීයද 300යි. 500 හම්බ කරන්න වැය කළේ 300යිනේ. ඔන්න ඕක තමයි අපි ගැලපුම් සංකල්පෙන් කතා කරන්නේ. හොඳම උදාහරණ තමයි ගැලපුම් සංකල්පෙට විකුණුම් පිරිවැය හොයද්දී අවසාන තොගේ අඩු කරනවා. ඒක වියදමක් නෙවෙයි. ඒත් එක වත්කම් ෂෙයා කරද්දී ලක්ෂ 20කට වත්කමක් ගත්තා කියලා වියදමක් වෙන්නේ නැහැ. ඒ වත්කමෙන් එක අවුරුද්දේ පාවිච්චි කරපු ප්‍රමාණය තමයි ෂෙයා වීම කියන්නේ. ලක්ෂ 20කට වත්කම ගත්තා කියලා ඒ ලක්ෂ 20කම වත්කම ආදායම උපයන්න පාවිච්චි කළේ නැහැ නේ එකපාරින්ම. කොටස් වශයෙන් ආදායම උපයන්න පාවිච්චි කරන ප්‍රමාණය ගන්නවා වියදමක් කියලා. වත්කම ෂෙයා කරන්නේත් ගැලපුම් සංකල්පෙ මත. අනිත් එක අඩමාන ණය වෙන් කිරීම. දුන් වට්ටම් වෙන් කිරීම. ওই දෙක වඩා අදාළයි ගැලපුම් සංකල්පෙට. ආදායම උපයන්න ගිහිල්ලා ණය ගැතියුන්ගෙන් අනාගතයේ බොල් ණය ඇති වෙන්න පුළුවන්. ලබන අවුරුද්දේ බොල් ණය ඇති වුණාට අපි මේ ණය ගැතියුන්ට භාණ්ඩ වික්කේ මේ අවුරුද්දේ. අපි මේ අවුරුද්දේදී මේක වියදමක් කියලා හඳුන ගන්නවා. අත්‍තරම කියනවා නම් බොල් ණය ඇති වෙන්නේ ලබන අවුරුද්දේ. ලබන අවුරුද්ද වෙනකන් ඉන්නතෝ අපි දැම්ම මේක ගන්න පොත්වලට. මේ අවුරුද්දේ ආදායම උපයන්න ගිහිල්ලා තමයි මේ බොල් ණය කියන වියදම අනාගතේ ඇති වෙන්නේ. ඒ වියදම ලබන අවුරුද්දේ වියදමක් නෙමෙයි මේ අවුරුද්දේ වියදමක්. ඒ බොල් ණය ලබන අවුරුද්දේ ඇති වුණාට භාණ්ඩ විකුණුවේ මේ අවුරුද්දේනේ. මේ අවුරුද්දේ ආදායම උපයන්න ගිහිල්ලානේ ලබන අවුරුද්දේ බොල් ණය ඇති වෙන්නේ. ඉතින් ඒක ලබන අවුරුද්දේ වියදමක් නෙමෙයි ඒක මේ අවුරුද්දේ වියදමක්.
එහෙම හිතලා අඩමාන ණය ගලපනවා. දුන් වට්ටම් වෙන් කරනවා. ඔන්න ගැලපුම් සංකල්පයට උදාහරණ. ලාභ ගණනයේදී වර්ෂයට අදාළ ආදායම් වල එකතුවෙන් එම ආදායම් ඉපීමට දායක වූ මුළු වියදම් අඩු කරන්න. සාමාන්‍යයෙන් ලාභ ගණනයේදී මුලින්ම හඳුනගන්නේ ආදායම්. ඒක වැදගත් වචනයක්. එම ආදායම ඉපීමට වූ දායක වූ වියදම් තීරණය කරන්නේ ආදායම් මත. විකුණුම් පිරිවැය තීරණය කරද්දී අවසාන තොගේ අඩු කරන්නේ ඒ විකුණුම් ආදායම ඉපීමට දායක වෙලා නැති නිසා. ලාභ ගණනයේදී ෂෙයා අඩමාන ණය දුන් වට්ටම් ආදී අඩු කරන්නේ මුදලින් ගෙවි නැති වුණාට ඒවා අපිට වියදමක් වෙන නිසා. උතනින් හට තියෙන බොහොම පහසු සංකල්ප. අනාවරණ සංකල්පය. වචනෙන්ම තේරෙනවා අනාවරණ සංකල්පෙන් කියන්නේ මිනිස්සුන්ට වැදගත් කියලා හිතෙන ඕනෙම තොරතුරක් අනාවරණය කරන්න, හෙළිදරව් කරන්න. ඒ නිසානේ අර සමාගම් වල සටහන් එහෙම දාන්නේ. අපි සටහන් දදා වැදගත් කියලා හිතන තොරතුරු ඔක්කොම මිනිස්සුන්ට ලියලා පෙන්නනවා නේද? වැදගත් ඒ සැලකෙන සියලුම තොරතුරු මිනිස්සුන්ට හෙළිදරව් කරන්න. ඒකට හෙළිදරව් කිරීමේ සංකල්පය කියලාත් කියනවා. මූල්‍ය ප්‍රකාශ සකස් කරද්දී තොරතුරු භාවිත කරන්නන්ට වැදගත් සියලු තොරතුරු හෙළිදරව් කළ යුතුය. ඒ මූල්‍ය ප්‍රකාශන තුල ඔන්නම් ගාන ඇතුලේ නැත්නම් අමතර සටහන් දාලා කරන්න. 13 ප්‍රමාණාත්මක භවයේ සංකල්පය නැත්නම් සාපේක්ෂ වැදගත් බව. ප්‍රමාණාත්මක භවයේ සංකල්පය කියන්නේ නැත්නම් සාපේක්ෂ වැදගත් බව කියන්නේ ගනුදෙනුවක් ගිණුම්ගත කරද්දී ඇතැම් වෙලාවට ඉලක්කම දිහා බලන්න වෙනවා. යන්ත්‍රයක් ගත්ත කිව්ව ගමන් ඔයා දන්නවා මේකේ ජර්නල් සටහන තමයි යන්ත්‍රහර මුදල් බැර. ඔයා ඊට පස්සේ මේක යන්ත්‍ර ගිණුමට දාලා ෂෙයා කරනවා. හැබැයි හිතන්නකෝ යන්ත්‍රයක් ගත්තා රුපියල් 150යි. රුපියල් 150කට යන්ත්‍රයක් ගත්තාම යන්ත්‍රයක් වුණත් ඒක යන්ත්‍ර ගිණුමට දාන්නේ නැහැ. ඔයා ඒක ලාභ ගිණුමට වියදමක් කියලා දානවා. ලාභ ගිණුම හර මුදල් බැර. හොඳම උදාහරණේ ඔයා ගන්නවා ස්ටේප්ලර් කටු ගහන මැෂින් එකක්. ස්ටේප්ලර් කටු ගහන එකක්. ඉතින් ස්ටේපල් කටු ගහන එකක් යන්ත්‍රයක්නේ. අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට අපි ඒක ඇමුණුම් යන්ත්‍ර ගිණුම හර කළා මුදල් ගිණුම බැර කළා ෂෙයා කරන්නේ නැහැ. ඒක යන්ත්‍රයක්. ඒ වුණාට සාපේක්ෂව අඩු වගේක් තියෙන්නේ. දැක්කද? ඉලක්කම මත ගිණුම් ගත කරන විදිය වෙනස් වෙනවා. යන්ත්‍රයක් ගත්තාම යන්ත්‍ර ගිණුමට දාන්න ඕනේ. නේද? අපි ස්ටේපල් කටු ගහන එකක් ගත්තොත් ඒක ලාභ ගිණුමට දානවා ලිපි ද්‍රව්‍ය කියලානේ. පංචර් එකක් ගත්තාම පංචර් එකක් කියන්නේ රිහිල් ගහන්නේ. පංචර් එකක් ගත්තාම අවුරුදු 10ක් විතර තියෙනවා. ඒ වුණාට ඒක වත්කම් ගිණුමට දාලා ෂෙයා කරන්න බෑනේ. සාපේක්ෂ වටිනාකම අඩුයි. ඉලක්කම අනුව ගිණුම් ගත කරන විදිය වෙනස් වෙනවා. දැක්කද? මිනිස්සුන්ගේ වැදගත්කම බලන්නේ ප්‍රමාණය අනුව සමහර ලාවට. 14. නෛතික ස්වરૂපයට වඩා යථාර්ථයේ වැදගත් වේ විෂයානුගත බව කියන සංකල්පය වර්තමානයේ ජනප්‍රිය සංකල්පයක්. විෂයානුගත බව නැත්නම් නෛතික ස්වરૂපයට වඩා යථාර්ථයේ වැදගත් වේ substance over form. ඔකෙන් කියන්නේ ගනුදෙනුවක් ගිණුම්ගත කරද්දී ඒකට කියනවා මේ නෛතික ස්වરૂපයට වඩා හරය වැදගත් වේ කියලා කියනවා. නීතිමය රාමුව බලන්න එපා. ඒ ගනුදෙනුවේ බලපෑම බලන්න. උදාහරණයක් විදිහට හොඳම උදාහරණය තමයි කල්බදු ක්‍රමයට අපි ගත්තොත් වත්කමක්. ඒක අපිට අයිති නෑනේ. ලීස් කරලා ගත්ත කියලා අපිට අයිති නෑ. ඒනට කල්බදු ක්‍රමයට යන්ත්‍රයක් ගත්තොත් අපි ඒක පොත්වල ලියනවා යන්ත්‍ර කියලා. කල්බදු වත්කම අපිට අයිති වෙන්නේ ලීසින් ගෙවල ඉවර වුණාමනේ. ඒ උනට ගෙවල ඉවර වෙනකන් ඉන්නේ නෑනේ පොත්වල ලියන්න. ගත්ත දවසෙම පොත්වල ලියනවා. එහෙනම් ඇකවුන්ටිං වල මුල් තැන දෙන්නේ නෛතික තත්ත්වයට නෙවෙයි. ඒකේ යථාර්ථයට හරයට දෙන්නේ. ලීස් කරලා ගත්ත අපිට අයිති නෑ. ඒ උනට මේක අපි පාවිච්චි කරනවානේ. කැඩුනොත් අපිනේ හදාගන්නේ. අපිනේ මේන්ටේන් කරන්නේ. අපි ඒක වත්කමක් කියලා සලකනවා. ඕක තමයි නෛතික ස්වરૂපයට වඩා යථාර්ථයේ වැදගත් වේ කියන සංකල්පය substance over form.
ගනුදෙනුවක් ගිණුම්ගත කරද්දී මූල්‍ය ප්‍රකාශවල නිරූපණය කළ යුත්තේ එහි නීතිමය බලපෑම නොව ගනුදෙනුවේ යථාර්ථයයි. උදාහරණ මූල්‍ය කල්බදු. වර්තමානයේ තනත් මූල්‍ය කියන වචනේ අපි පාවිච්චි කරන්නේ කල්බදු. කල්බදු ක්‍රමයට ගත් වත්කමක් නීතිමය වශයෙන් ව්‍යාපාරයට හිමි නොවුවද ඒ ශේෂ පත්‍රය තුළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ වත්කමක්සේ සැලකයි. පැහැදිලිද? ඔන්න නෛතික ස්වරූපයට වඩා යථාර්ථය වැදගත් වේ කියන සංකල්පය. ඔන්න උචරේ සංකල්ප. ඒ ටික පාලන කරගෙන MCQ ටික කරන්නයි තියෙන්නේ. පැහැදිලිද වැඩි? කෙනෙක් කියන අනාවරණ සංකල්පයයි කියන අනාවරණ සංකල්පය කියන්නේ හෙලිදරව් කරන්න ඕනේ. මිනිස්සුන්ට වැදගත් කියලා හිතන හැම තොරතුරක්ම මිනිස්සුන්ට හෙලිදරව් කරන්න. ඔය සමාගම් වල සටහන් එහෙම දාන්න ඒකට හෙලිදරව් කරන්න. පැහැදිලිද සංකල්ප ටික? MCQ 3ක් ඒ ඉරක් ගහ ගන්න. නැත්තම් මේෙන් අදහස් වන්නේ කුමන සංකල්පයද? ඒතර ලියලා දාන්න. රයිට්. එච්චර සංකල්ප.